හොඳයි හැම දිනාටම සේරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ වත්තු සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ අනාථ පිණ්ඩික සිටු විසින් කරවන ලද ජේතවනා විහාරයේ වාසය කර. එකල්ලි භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂුන්ට කතා කළා. ස්වාමීනි ඒ භික්ෂුව භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි යම්සේ කිලුටු මල වැදුනා වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිස හෝ රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද ඒ නරක පාට ඇත්තක්ම වන්නේ අපිරිසුදු පාට ඇත්තක්ම වන්නේ ඊට හේතු කවරේද? මහානි වස්ත්‍රය අපිරිසුදු බැවින්. මහානි පරිද්දෙම සිත කිලුටු කල්ලි දුගතියට කැමති වෙති. මහානි යම්සේ පිරිසුදුව බලන්නා වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ රන්වන් පාට කිරීම පිණිසෝ ලේ පාට කිරීම පිණිසෝ මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේද ඒ හොඳ පාට ඇත්තක්ම වන්නේ. පිරිසුදු පාට ඇත්තක්ම වන්නේ. ඊට හේතු කවරේද? මහානි වස්ත්‍රය පිරිසුදු බැවින්. මහානි පරිද්දෙම සිත නොකිලුටු කල්ලි සුගතියට කැමති වෙති. මහානි සිත කෙලසන්නා වූ පාප ධර්මයෝ කවරෝද? අවිද්‍යාව නම් වූ විසම ලෝභය සිත කෙලසන්නේ. ව්‍යාපාදේ හිත කෙලසන්නේ. ක්‍රෝධේ හිත කෙලසන්නේ. උපනාහේ හිත කෙලසන්නේ. මක්කේ හිත කෙලසන්නේ. පලාසේ හිත කෙලසන්නේ. ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ. මසුරුකම හිත කෙලසන්නේ. මායාව හිත කෙලසන්නේ. සට බව හිත කෙලසන්නේ. තම්බේ හිත කෙලසන්නේ. සාරම්භේ හිත කෙලසන්නේ. මානේ හිත කෙලසන්නේ. අභිමානේ හිත කෙලසන්නේ. මදේ හිත කෙලසන්නේ. ප්‍රමාදේ හිත කෙලසන්නේ. තථාගතයන් වහන්සේ කාරණා 16ක් දේශනා කළා. එතකොට අපි මේ කාරණා 16 මේ සූත්‍රය අපි දවස් 4 වැඩසටහනේදී බලලා තිනවා. ඉතින් අපි මේ කාරණා 16ත් එක්ක භාවනා කරන හැටි මෙතනදී පෙන්වන්නේ. එතන අපි එහෙනම් බලන්න මේ ඩයග්‍රෑම්ස් වලට යමු. පළවෙනිම අකනිට බ්‍රහ්ම ලෝකේ ප්‍රාතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නාට අපි එවනම් දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ අභිජ්ජා කියන එක. බුදුහාමුදුරු මුලින්ම කියව කාරණාව අභිජ්ජාව. ඒ ඇහැ කන් නාස ආදී ඉන්ද්‍රියන් මගින් රූප ස්පර්ශ වුණාම ඒ සංඥාව අවිද්‍යාව අනුසය මගින් ඉස්වීමක් කරනවා. මේ දුර්වල වූ සංඥාව මිච්ඡා දිට්ඨිය නිසා හටගත් දෙයක්. මේ මගින් දුර්වල වූ විඥානයක් සෑදීමට තුරු දෙනවා. මේ සංඥාවට චේතනාව හරහා ගලන්නා වූ අගයන් රුකුල් දිය යුතුයි. මෙම ආධාර කිරීම නාම කායේ පටික සම්පස්සේ මගින් සිදු කරනවා. ඒ කියන්නේ අපි හිතමු මේ ඔය දිය බුබුලකින් වගේ පොඩ්ඩක් වතුර එනවා පොළොව යටින් නේ. ඒක වේලිලා යනවානේ. ඒතකොට තාප දිය බුබුලකින් ඇවිල්ලා වතුර එක්කහ වුණොත් එහෙම අන්න ගලන්න ගන්නවා. ඒතකොට එතන මෙතන පේනවා මේ අභිජ්ජා කියන එක අපිට පේනවා දැන් මේ සංඥාව අපි අවිද්‍යානුසය මගින් ඉස්වීමක් කියන එක කරනවා. දැන් උකට ඕගලන්ට පේනවා මේ සංඥාවෙන් පරාමාස කාය ග්‍රන්ථයට ඇවිල්ලා විඥාණයට ඇඟිල්ල දික් කරන රේඛාවක් තියෙනවා නේද? එතකොට දැන් ඉතින් මේක එතන අපි লীලා තියෙනවා සංඥාව මගින් දෙන ලද ආගේ කියලා. ඉතින් මෙතන අපි පල්ලෙහෙන් লীලා තියෙනවා මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම අභිජ්ජාව වෙනවායි කියලා. ඉතින් දැන් මේ ආගේ දුර්වල ආගයක්. එතකොට ඒක මේ මනෝ සංචේතනාව ඉඳන් එනවා සංස්කාර තියෙන උඩ කොටුවට ඒ නාමකායේ පටික සම්පස්සේ. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා සම්බන්ධ වෙනවා මේ පැත්තේ මේ නන්දි එහෙම ඇති වෙලා ඒ පැත්තෙන් එන්නා වූ බලපෑම ඇතුව තමයි මේක එන්නේ. ඉතින් මේ දෙක ආවයින් පස්සේ ඉතින් මේක ගැලීම කියන එක තියෙනවා. ගලලා ඉතින් ඔයගලන්ට පේනවා මේ මෙතන ඉඳන් අපි ලකුණු කොල්ලක් තියෙනවා කාමේසු තිබ්බ සරාගා කියලා ඉදන් සත්‍යයට යෑම. ඉතින් දැන් මේ පෙන්වන්නේ හරියට මේ සුබයි කියන එක අපි දෙකට කඩලා තියෙනවා. අතන මේ අභිජ්ජාවෙන් එන ඒ අගයයි නාමකාය අගය දෙක එක්කහුව වෙලා අන්තිමට මේ සුබ කියන කතාව හැදිලා තියෙනවා. එතකොට මේ පළවෙනි රවුමේදී ඒ දුර්වල වූ සංඥාව නාමකාය පටික සම්පස්සේ මගින් ඉදන් සත්‍යයට තල්ලු කරන්නේ සුබයයි ගැනීම කියන එක සිද්ධ වෙනවා. එතකොට පළවෙනි රවුම මිච්ඡා දිට්ඨිය සහ අභිජ්ජා යන දෙකටම ඇතුළත්ව අපි බලන්න ඕනේ. කුමක් නිසාද? අභ්‍යන්තරයේ තිබිච්ච දෙයක්
උපාදානස්කන්ධයගේ ඇවිසීමක් රූපේ ස්පර්ශ වීම සමග සිද්ධ වෙනවා. ඒක හරියට මේ දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මොත් එතන තියෙන දූවිල්ල ඇවිස්සෙනවා නේ. එතකොට දූවිල්ල නැති තැනකට දැම්මොත් ඒක වෙන්නේ නැහැ. එතකොට මේ නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත අවිජ්ජා කියලා කියනවා. ඉතින් එන ඕගලන්ට පේනවා මේ අවිජ්ජාව දෙආකාරයකටම පේනවා නේ. එකක් තමයි මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම අවිජ්ජා කියනවා. දැන් ඊට පස්සේ ඉතින් මේක දූවිලි ඇවිස්සලා මෙතන වුණාට පස්සේ අන්න විඥානීය පැවතීමට ඇති කැමැත්තත් අවිජ්ජා වෙනවා. හදන්න ඉස්සෙල්ලයි ගේ හදන්න ඉස්සෙල්ලා කැමැත්තක් තියෙනවා. හැදුවට පස්සේ තව එකක් තියෙනවා අන්න ඒ වගේ. ඉතින් ඇයි මේකට අපි මේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ? අපි සූත්‍ර හතරම බලලා තියෙනවා. එතකොට මේකේ බලනකොටම සම්බන්ධ වෙනවා නම් සිත නතර වෙනවා නම් අන්න ඒකයි අදහස් කරන්නේ. ඒ කියන්නේ වෙන ධර්මතාවලින් ඕගොල්ලෝ දවස් 4 කරපු ඒවා ස්පෙෂල් එකේ මේ වැඩසටහනෙම පස්සේ වේ කොටසුත් අපි මේකේ භාවිතා කරනවානේ නේද? සූත්‍ර හතරම අපි බලලා තියෙනවා. එතකොට සිත නතර වෙනවා නම් ඒ නතර වෙච්ච වෙලාවට එහෙම ඉන්න. 아무තේ මොකක්වත් කරන්න යන්න අවශ්‍ය නැහැ. දැන් අනී බණ අහන්න හරි ධර්මීය නේද? දැන් මට භාවනා කරගන්න ප්‍රඥාව වැඩෙන්න කියලා හරි. අපි සිත නතර කරගන්නනේ උත්සාහ කරන්නේ. ඉතින් ඒක වුණා නම් ඒ විදිහට ඉන්නවා. සිහියෙන් යුතුව ඉන්නවා හැබැයි. දැන් ඉතින් ඒකෙන් එළියට ආපු ගමන් ආපහු භාවනාවට යනවා. අන්න එහෙම එකක් කරන්න තියෙනවා. එතකොට එහෙනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ සඳහන් කළේ ව්‍යාපාදේ කියන එක. එතකොට ව්‍යාපාදේ කියන එක හතරවෙනි රාමුවේදී ව්‍යාපාදේ හට ගැනීම සලකන්න ඕනේ. විපරිණාමී නිසා ඇතිවන දුක් වේදනාවන් පරාමාස කායකාන්තයට ඇදීම නිසා ව්‍යාපාද සහගත ස්වභාවය හට ගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ පේනවා මේ විපරිණාමී නිසා ඇතිවන දුක් වේදනාව විපරිණාම දුක්ඛ තමයි වේදනාවෙන් ඉඳන් පරාමාසයට යනවා. 100ගේ ටේස් බඩ්ස් ගිහිල්ලා නේද? ජරා වෙලා ඉතින් මේ වේදනාවන් තමයි මේ ඇදෙන්නේ. එතකොට ඊළඟට ඕගලන්ට පේනවා මෙතන මේ උඩින් මේ විඥානී ඉඳන් මේ රේඛාවක් එහෙම තියෙනවා. ඉතින් ඒකේ තියෙන්නේ මේ විඥානී තියෙන්නේ පෙරාගයක්. දැන් මං පොඩි කාලේ කැකිරි මාරුවක් කාලා තියෙනවා. එතකොට දැන් මං කියනවා තාම කවුරුවත් මට ඒක හරියට හදලා දීලා නැහැ කියලා. ඒ වගේ කෑමක් නේද? එතකොට දැන් මං අද කැකිරි කනකොට දැන් එනාගේ මේ මනෝ සංචේතන ආහාරයෙන් එන්නා වූ එකක් තියෙනවා. දැන් ආගේ. අර පොඩි කාලේ කාපු එක එනවා මේ විඥානී ඉඳන්. ඉතින් දැන් මේ පෙරාගයයි මේ දැන් තියෙන ආගයයි සසඳලා බැලුවාම විඥාන ධාරාව ගැලුවා නම් අන්න නිට්ටයයි. අන්න පදුට්ටමන සංකප්පය කියන එක තියෙනවා. තවත් උදාහරණයක් කියනවා හිතන්නකෝ බලන්න. දැන් පිටින් මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා. ඕගොල්ලොත් එක්ක ගමනක් යනවා. ඉතින් කට්ටියම ගිහිල්ලා ඔන්න කාර් එකට නගිනවා. ස්ටාර්ට් කරන්න හැදුවම ස්ටාර්ට් කරන්නේ. අර පිටින් ආපු මිනිස්සයා බැහැලා ගිහිල්ලා බොනට් එකට ගහනවා. ගැව්වාම මේක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වුණාම එයා hina වෙලා කියන්නේ දැන් හරිනේ කියලා නේ. අන්න ඒ වගේ මේ විඥාන ධාරාව ගැලුවා නම් අන්න නිට්ටයයි. අන්න එහෙමයි අපේ මේ නිට්ටය කතාව කියන එක ඇදලා තියෙන්නේ. ඉතින් මේ නිට්ටයභාවය ලබා ගැනීම සඳහා යමකින් වෙන් කිරීම පලාසෙ මගින් එහෙම නැත්නම් හෝ විඥානේ පැවැත්වීමට උත්සාහ කරනවා. මේක මේ බය බේරව සූත්‍රයේ පිටුව 5 පදුට්ටමන සංකප්පේ පරාමාසය කායට ඇදෙනවයි කියන එක සාකච්ඡා කරනවා. අපි ඉස්සරහට බලන එකක් අපෙන් කලින් බලුවයි කියන එකයි අපි කියන්නේ ඕගොල්ලෝ. එතකොට දැන් ඉතින් මේ නිත්‍ය රේඛාව දික්කලොතින් ඕගොල්ලෝ යනවා මෙන්න මේ ක්‍රෝධය කියන එකට. අන්න ක්‍රෝධය අපි ලකුණු කරලා තිනවා පල්ලෙය. අන්න පේනවද මේ විඥාන ධාරාව ගැලුව ගමන් නිට්ටයයි. ඉතින් දැන් ඒ පාර දැන් ඉතින් වැඩේ හරි නේද? ඉතින් ඕකෙන් යනවා අපි ක්‍රෝධයට. ඉතින් ක්‍රෝධයේ මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රවුමේදී. ඉතින් මෙතෙන්දී කල්පනා කරනවා මේ අන්‍යයන් මට හානි කරන්නේ මගේ හිත මිතුරන්ට හානි කරන්නේ ඥාතීන්ට හානි කරන්නේ කියලා. ඒ වගේම තමන්ගේ ඒ හතුරට හොඳ කරනවා නම් ක්‍රෝධයක් තියෙනවා නේද? ඉතින් මේක පෙර නිත්‍යභාවය නිසා හටගත් දෙයක් බව දන්නේ නැහැ. ජරාව ඇති බව නොදනි. ඉතින් ඕගොල්ලෝ දන්නවා මං කිව්වේ අපේ සීයා කෑම කන්න ගියාම හැමදාම එයාට තරහ යනවා. මොකද කෑම හොඳ නැtei කියලා එදරායට උයන්න තේරෙන්නේ නැහැ. ඉතින් යාට වෙලා තියෙන යාගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලානේ නේ. එතකොට ඉතින් ඒක එයා කෑ ගහා ඒක ඉල්ලනවා. ඉතින් එයා කල්පනා කරනවා මේක නිත්‍යයි අර තරුණ කාලේ ළමා කාලේ කාපු විදිහටම මට දැනුත් කන්න
හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා ඉතින් දැන් තියාගේ තියෙන මේ වේදනාව විපරිණාමයටපත් වෙලා නේද? ඉතින් මේ දුක්ඛතාවය තමයි මේ පරාමාසයට යන්නේ. එතකොට දැන් මෙතන ජරාව කියලා නොදන්නාකම කියන එක තියෙනවා. දැන් ඒ වගේම ඕගලන්ට පේනවා මෙතන මේ ලකුණු කරලා තියෙනවා මේ සංස්කාර පල්ලෙහායින් තියෙනවා උඩත් සංස්කාරයක් තියෙනවා. එතකොට මේ සංස්කාර මේ උඩ තියෙන එක නිකන් උණු උණුවට ආප්ප හදනවා වගේ තමන්ගේ අර එන්නා වූ ඒ සංස්කාරය. මෙතන මේ ඒක පරිදේව වෙච්ච සංස්කාරය තමයි මේක තියෙන්නේ. ඉතින් මෙතන අපි ලකුණු කරලා තියෙනවා පසු නොසංසුත් කියලා අවුපසන්න චිත්තා කියලා මේක ලකුණු කරලා තියෙනවා. ඒ වගේ මේ පැත්තේ උපනාහය කියන එකත් අපි ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එක. දැන් එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට ඒකේ පෙන්නනවා මේ උපනාහය කියන එක. ඒක බද්ධ වෛරය. මේක බද්ධ සංඥාව. එතකොට දැන් අපි මේ බය බේරෝ සූත්‍රයේ 7 වෙනි ස්ලයිඩ් එක මෙනෙහි කළොත් ඒකේ පෙන්නනවා මේ සාධන ලද සංස්කාර පෙරහ සමානව නොපෝතෙන නිසා අවපසන්න චිත්තය ඇති වෙනවා කියන්නේ. රූපේ ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. දැන් මතකද අපි ඔකට උදාහරණයක් බලලා තියෙනවා අර පික්චර් ෆ්‍රේම් එකක් ලස්සනට ගෙදර එල්ලලා තියෙනවා. අනිතයටත් පේන්නේ එක්ක. ඉතින් දවසක් දූවිල කඩන්න ගියාම මේක ඉතින් ඇනේ මල කඩ කාලා. එතකොට දැන් ඉතින් ඔයගොල්ලෝ එක පික්චර් ෆ්‍රේම් එක අල්ලලා විසි කරන්නේ නැහැ. තීන්ත ටිකක් ගාලා මේක වහනවා නේ. ඊළඟ දවසේ ඔයගොල්ලෝ දූවිල කඩන්න ආවහම ඉතින් ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ බලන්නේ පික්චර් එක දිහාද අර මල කඩ කාපු යකඩ ඇනේ දිහාද නේ. ඒතකොට දැන් අර ඉස්සෙල්ලා වගේ ගතියක් නැහැනේ නේද? ඉස්සෙල්ලා පික්චර් එක බලලා හරි ලස්සනයි කිව්වා දැන් අර මල කඩ කාපු එකේ තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මල කඩ කාපු යකඩ ඇනේ දිරනවා. අද බැලුවත් දිරලා හෙට බැලුවත් දිරලා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ උපනාහය කියන එක අපිට ඇති වෙන්නේ. එතකොට ඉතින් දැන් ඒක තමයි මෙතන লীලා තියෙන්නේ මේ රූපේ ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය. අද බැලුවා පික්චර් ෆ්‍රේම් එක ඊළඟ දවසේ බලනකොට වෙනස්. මලකඩ ගාපු කතාව නේද? හෙට බැලුවාම තවත් වෙනස්. තාම මලකඩ ගලනවායි කියන ස්වභාවය. ඉතින් අපි සංස්කාරයෙන් අපි බෙදෙනවා. සංස්කාර බෙදුණා වුණාට අපි නිට්ටයයි කියලා ගන්නවා. පුද්ගලයා වෙනස් නොවෙනවා කියලා හිතනවා. මේ විදිහට බද්ධ සංඥාව කියන එක උපනාහයේ ඇති වෙනවා. දැන් උද්දච්චය කියන එක 11 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙනවා. ක්‍රෝධය 13 වෙනි රවුමේදී සිතට ඇතුල් වෙනවා. උපනාහය 14 වෙනි රවුමේදී තමයි සිතට ඇතුල් වෙන්නේ. ඉතින් දැන් මෙතන මේක ඇති වෙන්නේ මොකද්ද? මෙතන මේ පෙන්වා දීලා තියෙන්නේ මේ පෙර සංස්කාරයි පසු සංස්කාරයි දෙක සමාන වෙන්නේ නැහැ. ඉතින් මේ දෙක සමාන්නේ මේකේ සමාන වෙන්නේ නැති නිසා ඉතින් අවපසන්න චිත්තයක් තියෙනවා. ඒතකොට සංස්කාරවල විෂමතාවය. ඒතකොට මේ සංස්කාරවල විෂමතාවය නිසා තමයි මෙතන මේ උපනාහය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට අර අපි නිට්ටයයි කියලා අරන් තිනවා පෙර වාගේ මේක සකස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරවල විෂමතාවය. දැන් ඒතකොට ඊළඟට පෙන්නනවා මේකේ මේ මක්කේ කියන එක. ඉතින් මක්කේ ඇති වෙන්න ක්‍රෝධය තියෙන්න ඕන. ක්‍රෝධය ඇති වෙන්නේ නිට්ටයභාවයේ සහිත වූ පදුට්ටමන සංකප්පේ නිසා. දැන් බලන්න මෙතන මේ පෙරාගයයි මේ විඥානයේ තිබිච්චාගේ පෙරාගයයි දැන් අගය සසඳලා බලනවා. බලලා ධාරාව ගැලුවා නම් නිට්ටයයි. අන්න ඒකෙන් තමයි අපි ක්‍රෝධී කතාවට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ක්‍රෝධිය තුල තියෙනවා අර නිට්ටය ස්වභාවය කියන එක. අර ඔෆිස් එකේ උදාහරණය මතකයිනේ. අර ආයතනයේ ප්‍රධානියගේ විඥාන ධාරාව ගැලුවේ මගේ පැත්තටම නේ. එතකොට ඉතින් මගේ පැත්තට ගැලුවාම මං හිතනවා හැමදාම මගේ පැත්තට තමයි ගලන්නේ මාවම තමයි ඉහළ තනතුරට දාන්නේ මටම තමයි සැප දෙන්නේ කියලා නේද? ඒක අර වෙන පැත්තකට ගිය ගමන් අන්න ඒ ගුණිය මැකුවා. එතකොට මේ ධාරාව තමයි මේ කතා කරන්නේ. මගේ පැත්තටම ගලනවායි කියලා ඒ පදුට්ට මන සංකප්පින්ද ආපු එක. දැන් ඒක වෙන පැත්තකට ගිය ගමන් අන්න ගුණිය මැකුවා කියන එක තියෙනවා. එතකොට ගුණිය මකන්නේ දැන් කාර්යාලයේ උදාහරණයේදී ඒ ආයතනයේ ප්‍රධානිය මාවත් තෝරගත්තු පුද්ගලයා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ යා ගැන මට හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. හොඳ මහත්තයා නේද? මාම තමයි ප්‍රොමෝට් කරන්නේ. ඒක වෙන පැත්තකට ගරපු ගමන් ධාරාව මා කෙරෙහි විඥාන ධාරාව නොගලන විට නැති වුණා. මොනවද? ශ්‍රද්ධා ගුණය. අර හොඳ මහත්තයා කියපු ගුණය දැන් ඉතින් මැකුවා නේද? දැන් ඉතින් බනිනවා. එතකොට ඊළඟට දැන් අපිට
මෙතෙන්දි තවත් පේන එකක් තමයි මේ අසද්ධාවට යෑම ප්‍රඥාව නැති නිසායි. ප්‍රඥාව නැතිවීම නිත්‍යභාවය නිසායි. මතකද අපි ඊයේ බැලුවා. අපි අත්තයි ඉඳන් නිත්‍යයට මානින් ජැක් එක ගැහුවාම ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට එන්න බැරි වෙනවනේ. ඒතර ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට එන්න බැරි වෙන්නේ මොකද අපි මේ නිත්‍යයි කියලා ගත්තා නේද? අන්න ඒ කතාව නිසා තමයි සිද්ධ වෙන්නේ. අර පදුත්තමන සංකප්පයෙන් තමයි මේ නිත්‍ය කතාව ඇති වෙන්නේ. ඉතින් අර අභ්‍යන්තර උදාහරණයේදී කියන්නේ අර හාමුදුරු කෙනෙක් සිවුරු හරින උදාහරණයේදී අපි තේරුම් ගත්ත ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණයන් ඔක්කොම නැකුණා කියලා. කොටස් පහක්ම ගියා නේද? එතකොට එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහලා පස්වෙනි ස්ලයිඩ් එක. එතකොට මේකේ පලාසය. උපනාහය නිසා තමයි පලාසය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මේකේ පලාසය ලකුණු කරලා තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ පේනවා නේද? දැන් මෙතන මේ සම්බන්ධතාවය එනවා. මෙතන මේ සංස්කාර වල විසමතාවයේ තියෙන අවපසන්න චිත්තේ ඒක නිසා තමයි උපනාහය. උපනාහයෙන් තමයි පලාසය. අර ලේබල් කරනවා කිව්වේ නේද? මේ යාළුවාගේ යාළුවා වෙන් කරන්න එහෙම අපි උත්සාහ කරන්නේ. එතකොට ඉතින් මේ මක්කේ කියන එක උදව් උපකාර කරනවා මේ පලාසය කතාවට. ඒ කොහොමද උදව් උපකාර කරන්නේ? නිවනින් පිටිත යමක් මගේයි ගත්ත අවස්ථාවේදී ඒක පවතිනවයි කියලා අපි සිතුවා. ඒක පවතින්නේ නැහැ. අර රස්සාවේ කතාවේදීත් දැන් ඉතින් මේ Tamanට රස්සාව හම්බුණා හොඳ මහත්යයි කියලා ශ්‍රද්ධාවක් ඇති වුණා. ඉතින් අපි හිතනවානේ මේක පවතිනවා කියලා නේද? ධාරාව මගේ පැත්තට හැමදාම ගලනවා කියන හැඟීම නෙති. ඒක වෙන්නේ නැහැ. ඒක නිසා පලාසයෙන් ඇතිවීමට මක්කේ තුඩු දෙනවා. සාධන ලද සංස්කාර පෙරහ සමාන නොපෝත නිසා උපසන්න චිත්තේ ඒකෙන් උපනාහය. ඒ උපනාහයෙන් තමයි අපිට ඉතින් ඒ මෙතන මේ පලාසය කියන එක ඇති වෙන්නේ. සංස්කාර පෙරහ සමාන නොපෝතන බැවින් මේට වඩා හොඳ දෙයක් ඇති කියලා හිතලා විඥාණි අපි ඒක පිළිහිටවනවා. මේ බත් එකට වඩා අර බත් එක හොඳයි නේ. අපඩමක්වත් හම්බ වෙනවා කියන්නේ හිතට මේකට වඩා හොඳයි. මේ මහත්යට වඩා අර මහත්ය හොඳයි. මේ විදිහට පලාසය ඇති වෙනවා. එතකොට දැන් අපි පෙන්නවා අර යාළුවගේ යාළුවා වෙන් කරන අවස්ථාව සමානකමක් තිබුණා නම් ඒක වෙන්නේ නැහැ නේද? ඒතර සමානකම නොමැති නිසා තුවාලයේ සහිත කකුල තුවාල රහිත කකුලෙන් වෙන් කරනවා කියලාත් අපි පෙන්නේ. පලාසේ 17 වෙනි රාමුවේ සිතට ඇතුල් වෙනවා. මක්කේ 17 වෙනි රාමුවේ සැලකිය යුතු වෙනවා. සිග්නිෆිකන්ට් වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඉගෙන ගත්තා මේ පලාසේ දක්වා. එතකොට එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ ඊර්ෂ්‍යාව කියන එක ඊළඟට පෙන්වනවා බුදුහාමුදුරුවෝ. එතකොට අනුන්ගේ සැපත නොයසීම ඊර්ෂ්‍යාව වෙනවා. එතකොට මක්කේ නිසා ඊර්ෂ්‍යාව වෙන්නේ නැති බව අපි දන්නවා. එතකොට මක්කේ නිත්‍යභාවය බලපාව එහෙමනම් ඊර්ෂ්‍යාවටත් නිත්‍යභාවය කියන එක බලපානවා. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන සම්බන්ධතාවය අපේ විඥානයේ තියෙන පෙරාගයයි. එතකොට දැන් අගය සසඳලා බැලුවා. බොනට් එකට ගහලා හරියන්න දෙව්වා නිට්ටයයි. ඒකෙන් ආව ක්‍රෝධයට. එතකොට ඒ ක්‍රෝධයෙන් ආව මක්කයට. මගේ පැත්තට තමයි ධාරාව ගලන්නේ කියලා හිතුවා. ඒ පාරේ ඉතින් දැන් ඒ තමන්ගේ පැත්තට ගලන්නේ නැතුණාම ගුණිය මැකුවා නේද? එතකොට ඒකේ තියෙනවා නිට්ටයභාවය. දැන් ඒ නිට්ටයභාවයම තමයි මේ ඊර්ෂාව කරා ගමන් කරන්නේ. එතකොට දැන් අර ඔෆිස් එකේ උදාහරණයේදී දැන් අපිට පේනවා මෙතන මේ සැපත නිට්ටයයි කියලා පවතිනවා. ඒකට අහිමි වෙලයි කියලා නෙමෙයි ඊර්ෂ්‍යාව. ඒත් ඔෆිස් එකේ උදාහරණෙදී ඔයගලන්ට මතකයිනේ අර පුද්ගලයා දැන් ඉන්ටර්වියු බෝඩ් එකේ කෙනෙක් කිව්වොත් එහෙම මේ ඉන්ටර්වියු එකෙන් පස්සේ ඔයාට නෙමෙයි ඒ රස්සාව දුන්නේ අන්න අර පුද්ගලයාට. හැබැයි හරි පුදුම වැඩක් වුණා. එයාට ඒක දැනුම් දෙයිලා එයා ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඇවිදින යනකොට මැරලා වැටුණා. දැන් එතකොට සන්තෝෂෙට වෙන්නේ නැති මැරලා වැටෙනවා. දැන් ඊර්ෂ්‍යාවක් නැහැනේ. ඇයි මොකද මේ නිත්‍ය කතාව එතන නැහැ නේද? මැරලා වැටිච්ච හින්දා. අර මට අහිමි වුණා කියන එකත් තියෙන්න ඕනේ. දැන් ආයතනයේ ප්‍රධානියා කිව්වොත් එහෙම හොඳයි මං එයාට ඒ රස්සාව දෙනවා. ඔයාටත් ඒ විදිහේ රස්සාවක් එකම පඩිය මේ වෙන සෙක්ෂන් එකක දෙනවයි කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ නේ. එයාට ඒක හම්බුණා. මට මේක හම්බුණා කියන එක නේද? ඒතර මේ විදිහට ඊර්ෂ්‍යා සහගත වෙනවා කියන එක පේනවා.
එතකොට මේ හතරෙන් රවුමින් පස්සේ ඊර්ෂ්‍යාව හට ගැනීම මේකේ අධික බව කියන එක මක්කේ ඇතිවීමෙන් පස්සේ ඇති වෙනවා. ඉතින් දැන් අපිට පේනවා මෙහෙම එකකුත්. දැන් මක්කේ පලාසේ මේ පලාසේ කරලා ඊර්ෂ්‍යාවට එනවයි කියන එකකුත් පේනවා. දැන් හිතන්නකෝ අර ඔෆිස් එකේ දැන් තමන්ගේ මේ තමන්ගේ රස්සාව පලාස කරනවා නේ. පලාස කළා දැන් ඉතින් තමන් ප්‍රොමෝෂන් එක හොයාගෙන යනවා. ඒකනේ මගේ එකට වඩා අරක හොඳයි කියලානේ මේ ප්‍රොමෝෂන් එකට යන්නේ නේ. ඒතකොට දැන් ඉතින් හොයාගෙන ගියාම මොකද වෙන්නේ? අන්න මේ පැත්තෙන් එන්නේ නේද? මේ දකුණු පැත්තට මෙහෙම මක්කේ පලාසේ මෙහෙම රවුමට යන ඊර්ෂ්‍යාවට නේ. හොයාගෙන ගියාම අරයට හම්බ වුණා මට හම්බුන්නේ නැහැ. කියලානේ උතන ඊර්ෂ්‍යාව තියෙන්නේ. ඉතින් එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ පලාසෙන්ද ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා නේ. නෑ ඒක මේ ඊර්ෂ්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ඒ මක්කය. පලාසේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි මේක වෙන් කරලා අතෙන්ට ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි දැන් ඉගෙන ගත්තා ඊර්ෂ්‍යාව දක්වා. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ පෙන්වනවා මේ මච්චරිය කියන එක. මච්චරිය පලාසය මගින් ඇති වෙන බවත් මේක ලාභ මච්චරිය වශයෙන්ත් අපි විමසලා තියෙනවා. පලාසය තුල සංස්කාරවල සමානතාවයක් නොමැතිකම තියෙනවා. එවනම් මච්චරිය තුලත් සංස්කාරවල අසමානතාවයට දුන් රූපේ අසමානතාවය ගැන හැඟීම් තියෙනවා. ඉතින් ඕගලන්ට පේනවා මෙතන අපි මච්චරිය ලකුණු කරලා තියෙනවා මේ පර්පල් ට්‍රයැන්ගල් එක. දැන් මෙතන මේකේ සම්බන්ධතාවයේ ඉන්නේ කොහොමද බලන්න මුලින් මේ මුල තියෙන සංස්කාරයි මේ පස්සේ සංස්කාරය සමාන වෙන්නේ නැහැ. අවපසන්න චිත්තය අර මලකඩ කාපු පික්චර් ෆ්‍රේම් එක නේද? එතකොට දැන් මේ දෙක සමාන වෙන්නේ නැති වුණායින් පස්සේ ඉතින් දැන් ඒකෙන් අපිට ඇති වෙනවා උපනාහය. එතනක් තියෙනවා සංස්කාරවල විසමතාවය. එතකොට උපනාහයෙන් පලාසය. අර යාළුවගේ යාළුවා හැම වෙන් කරනවා. යාළුවෝ දෙන්නම එක වගේ වුණා නම් පළවෙනි එක්කෙනාත් ඇමති දෙවෙනි එක්කෙනාත් ඇමති නම් පළවෙනි එක්කෙනාගේ නහයම දෙවෙනි එක්කෙනාගේ නහයත් එක වගේ නම් අපි වෙන් කරන්න යන්නේ නැහැ නේද? දැන් ඉතින් අන්න වෙන් කරාට පස්සේ ඉතින් Tamanට ඉතින් මච්චරිය. මතකයි නේද අපි අර ටින් එකක එහෙම කතාවක් කිව්වා. ඒ මිනිස්සෙක් මුදලාලි කෙනෙක් ටින් වර්ග දෙකක් විකුණනවා. එක ටින් එකක් වික්කාම එයාට රුපියල් 10ක් ලාභයි. අනිත් එකක් වික්කාම රුපියල් 5ක් ලාභයි. ඒතකොට පහ ගත්ත එක ඒ ටින් එක මිනිසුන්ට හොඳයි. වසවිස අඩුයි. 10 එක ගත්තාම මිනිසුන්ට හොඳ නැහැ. වසවිස වැඩි. හැබැයි මුදලාලි විකුණන්න කැමති වෙන්නේ 10ක් එක. ඒතර මුදලාලි මොකද කරන්නේ? පහේ එක අංගනෝ 10 එක දානවා නේ. ඒතර එහෙනම් අපිට පේනවා මේ පලාසී නිසා තමයි මෙතනින් අපිට මේ මච්චරී කියන එක ඇති වෙන්නේ. අර උපනාහින්දම පටන් ගත්තොත් අන්න ලේබල් කළා 5ද 10ද නේද? පලාසේදී වෙන් කළා. නෑ මම 5 එක නෙමෙයි 10ද. ඒ පරන්න ලාභයි. ලාභ මච්චරිය. ඒතර මේ විදිහට මේ මච්චරිය වෙනවයි කියන එක තියෙනවා. එතකොට දැන් ඊළඟට පෙන්නනවා දැන් මේ රූපේ අසමානතාවය ගැන හැඟීම් තියෙනවා. මෙවැනි සංඥා භාවිතා කරන්නේ මේට වඩා හොඳ රූප ඇති සිත ඒව හොයනවා. විඥානෙ පිහිටවනවා. අන්න ඒ විදිහට තමයි මච්චරිය ඇති වෙන්නේ. ඒතර මච්චරියට විශේෂ රවුම් වර්ගයක් නොදිය යුතු බව රාතන් වහන්සේ කියනවා. හැම රවුමකම මච්චරිය තියෙනවා. රාතන් වහන්සේලාට රවුම් නැහැ. වට කරකවන්නේ නැහැයි කියන එක තියෙනවා. ඉතින් දැන් මේකේ ඕගලන්ට තවත් පොඩ්ඩක් පේනවා මේ අපි ට්‍රයැන්ගල් එක දික් කරලා ලකුණු කරලා තිනවා මෙතන උඩ මෙතන සාතේය පල්ලෙහෙන් දුස්සීලභාවය කියන එකට. ඒ වගේම දැන් අපි ඉස්සෙල්ලා රතු පාට ට්‍රයැන්ගල් එකේ අපි ඊර්ෂ්‍යාව දක්වා ආවා. දැන් ඉතින් ඊර්ෂ්‍යාවෙන් මායාවෙන් මිච්ඡා දිට්ඨිය කියන එකත් ඒකේ ඇති වෙනවා. මේක අපි තව චුට්ටකින් බලමු. එතකොට ඊළඟට දැන් මේකේ පෙන්නනවා මෙතන මේ අතිමානී කියන එක ලකුණු කරලා තියෙනවා. උඩ තම්බේ කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ සාතේ ඉඳන් දුස්සීලභාවයට යන රේඛාවේ එතන තම්බය ඊට පල්ලෙහෙන් අතිමානී. ඉතින් උතන වෙන්නේ මොකද්ද මේ? ඕකේ ප්‍රත්‍යය. තම්බේට ප්‍රත්‍ය අතිමානී. එතකොට ඉතින් ඒ අතිමානීට ප්‍රත්‍ය මේ දුස්සීල භාවය අර කුකුල් පට්ටි කතාව එහෙම කිව්වේ නේ. ඒතර අපි ඒක තව චුට්ටකින් බලමු. එතකොට එහෙමනම් දැන් මේ අපේ මේ පළවෙනි භාවනාවට අපි ගන්නෙ මේ 7 වෙනි ස්ලයිඩ් එක බේස් ස්ලයිඩ් එක හැටියට ගන්නවා. එතකොට අපි මේ
අපි ස්ලයිඩ් 9 දක්වාම බලන්න ඕනේ එතන සම්පූර්ණ වෙන්න ඒ කාරණාව. මේ ඊටු ටික බලලා ඉන්න බෑ නේද? ඒතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට මායාව. එතකොට ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙන බව අපි දන්නවා. තමන්ගේ දුස්සීලභාවයට පත් කරගෙන එය වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාව වෙනවා. අන් අය යම් සපතක් විඳින්නේ මට ඒ අහිමි විය මේ ලබා ගැනීමයි කියලා මායාව ඇති වෙනවා. ඉතින් ඔයගලන්ට මතකනේ අර සිංහගේ උදාහරණය නේද? ඒ ගම් පළාතක අපි කිව්වේ මේ ගායිකාව දෙදෙනෙක් ඉන්නවා. එක ගායිකාගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා, අනිත් ගායිකාගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙයාට මේකට ඊර්ෂ්‍යයිනේ නේද? දැන් ඉතින් මොකද කරන්නේ? එයා ගිහිල්ලා අර සින්දු ප්‍රචාරය කරන මේ රේඩියෝ එකේ කට්ටිය හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට අරක්කු බෝතලයක් අරන් දෙනවා. කෑම වේලක් දෙනවා. එහෙම නැත්නම් කාමයේ වර්ධව හැසිරෙනවා. දැන් ඉතින් ඒගොල්ලෝ මෙයාගේ සින්දු ප්‍රචාරය කරනවා. ගමේ මිනිස්සු කියනවා ඔයාගේ සින්දු රේඩියෝ එකේ යනවා අපි අහනවා හරි ලස්සනයි කියලා. මේ අවුලුවක් ගසලා ඔබ ගන්නවා. හැබැයි එයා දන්නවා මම මේක ලබා ගත්තේ අර කාමයේ වර්ධව හැසිරෙලා අරක්කු බෝතලයක් අරන් දීලා නේද? ඒක අනිත් අය දැනගන්නවට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මෙතන තමන්ව දුස්සීලභාවයට පත් කරගත්තා. ඒ වහසා ගැනීම සඳහා අනු රැවටීම තමයි ඒ මායාව. එතකොට දැන් ඒක එතෙන්දී අපි හිතනවා ඒ අනිත් අය ඒ සපතක් විඳිනවායි කියලා නේද? එයාට අහිමි වුණා කියලා ඒ ලබා ගන්න තමයි මායාව. එතකොට දැන් ඊළඟට පෙන්නනවා මේ සාතේය කියන එක සට බව. ඉතින් මච්චරිය නිසා සාතේය ඇති වෙනවයි කියලා අපි දන්නවා. මච්චරිය වශයෙන් සලකන්නේ ලාභ මච්චරිය සැලකීම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකේ හේතුව තමයි සංඥාව නිසා ඇති වෙන දේ සියුම් නිසා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ රූපයෙන් තොරව දෙයක් නැtei කියන එක සිහි කරන්න ඕනේ. ඔය නිව සංඥා නාසඤ්ඤායත ලාභියත් ඒ රූපේ සියුම්ව ස්පර්ශ කරනවා. ඒ රූපය 150ක් ස්පර්ශ කරනවා. එයා කියන්නේ එයා ස්පර්ශ කරනවා කියලා. නමුත් මේ රූපේ ස්පර්ශ කරන්නේ නැත්නම් ඉතින් සංඥාවක් නැති වෙලා ඉතින් ඒකින්ද විඥාණයට පැවතීමක් කියන එක නැති වෙනවා. සංඥාව බිඳෙනවා. එතකොට ඒක සියුම් කියන එක පේනවා. එතකොට සාතේ යතුනහම අපි වංචා කරනවා. මොකද්ද වංචා කරන්නේ? නිවනින් පිට දෙයක් ගැනීමම තමයි වංචාව වෙන්නේ. දැන් ඊළඟට මායාව නිසා මිච්ඡාදිට්ඨිය ඇති වෙනවයි කියලා චූලාස්සපුරු සූත්‍රයේදී අපි ඉගෙනගෙන තියෙනවා. අන්න එහෙම වුණාම දැන් ඊර්ෂ්‍යාව, මායාව, මිච්ඡාදිට්ඨිය කියන මේ ට්‍රයැන්ගල් එක ඒක සම්පූර්ණ වෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. දැන් සාතේය නිසා අපිට දුස්සීලභාවය කියන එක ඇති වෙනවා. අන්න එහෙම වුණාම මච්චරිය සාතේය දුස්සීලභාවය කියන ඒ ට්‍රයැන්ගල් එක සම්පූර්ණ වෙනවා. එතකොට ඉතින් මේ සාතේයට ප්‍රත්‍ය වශයෙන් තියෙන්නේ මේ මච්චරිය වම් පැත්තේ ට්‍රයැන්ගල් එකේ වම් පැත්තේ මතක තියාගන්න ඕන. ප්‍රත්‍ය සාධාරණ කාරණා. දකුණු පැත්ත හේතුව හැටියට ගන්න පුළුවන්. ඒ දකුණු පැත්තේ කියන්නේ සාතේයට හේතුව දුස්සීලභාවය කියන එක. ඉතින් ඕකේ ඇත්තටම බැලුවොත් එහෙම සාතේයට තියෙන්නේ මොකද්ද? විඥාන ධාරාවේ පැවතීම තමයි හේතුව කියන එක හැටියට තියෙන්නේ. එතකොට ඉතින් නමුත් ඉතින් විඥාන ධාරාව පවතින්නේ කොහොමද? අපි ඉතින් කුණුහඹ ගෙඩියක් කාලා එහෙම ජීවත් වෙන්නේ නේද? අදත්තා දාන ඒව කළා. ඒතකොට දුස්සීල භාවය තමයි හේතු වෙනවා කියන එක පේන්නේ. ඒතකොට දැන් ඉතින් මෙතෙන්දී අපි මොකටද දුස්සීල වෙලා තියෙන්නේ? සංස්කාරවල අසමානතාවයේ දැක්කේ මෙම සංස්කාරයට වඩා මේක හොඳයි කියලා පලාසය මගින් මේ සංස්කාර කරනවා. ඉතින් මේකටම තමයි අපි අතිමාන වෙන්නේ. වෙනවද මේ පර්පල් ට්‍රයැන්ගල් එක ඇවිල්ලා තියෙන්නේ? අර සංස්කාරවල අසමානතාවය කියන එකේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ නේද? අවපසඤ්ඤිකිත්තය, ඒකෙන් උපනාහය, පලාසය, මච්චරිය ඒ විදිහටයි ඇවිල්ලා තියෙන්නේ නේද? ඒකට මේක සංස්කාරවල අසමානතාව කතාව මේකේ තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් අපිට පේනවා අපි මොකටද මේ මිච්ඡා දිට්ඨි උනේ කියන එක. පදුට්ට මන සංකල්පය නිසා ඇතුන් නිත්‍යභාවයම හේතු වෙලා තියෙනවා, පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේ වෙලාවේ බැලුවහම අපිට පේනවා අපි මිච්ඡා දිට්ඨියෙන් පටන් අරගෙන අපි නැවතත් මිච්ඡා දිට්ඨියට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඒක බලන්න ඉස්සෙල්ලා දැන් බලන්න මෙතන මේ දුස්සීල භාවයේ කතාව. ඒ කියන්නේ අර මම කිව්වේ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසයා දුප්පත් මිනිස්සෙක්. ඉතින් ඒ එක වේලක් කනවා තව වේලක් කන්නේ නැහැ.
ඉතින් වෙන ගම් පළාතකට ගියාම එයාට ඔන්න පේනවා මේ ලොකු ගෙයක් තියෙනවා. ලොකු තාප්පයක් තියෙනවා. ලොකු ගේට්ටුවක් තියෙනවා. මහත්තයෙක් බෙන්ස් කාර් එකකින් එහෙම එනවා. ඉතින් දැන් මේ මිනිස්සයා ගමේ මිනිසුන්ගෙන් අහ ගන්නවා කවුද මේ මහත්තයා කියලා. එයා තමයි අර කුකුල් පට්ටිය දාගෙන ඉන්න මහත්තයා කියන්නේ. ඒ පාර දැන් ඉතින් මෙයාත් කල්පනා කරනවා මමත් දා ගන්නවා කුකුල් පට්ටිය. දැන් ඉතින් මෙයාත් කුකුල් පට්ටියක් දාගෙන එයාත් යන්නේ බෙන්ස් කාර් එකකින් ඉන්නේ තට්ටු දෙක තුනක ගෙදරක. දැන් ඉතින් එයා මේ පන්සලේ වණ කියනවා කියලා ආරංචි වෙලා අටපිරිකුරුකුත් අරගෙන යනවා. තාම වඩ අටපිරිකරේ තියෙන යාගේ ඔඩොක්කේ පූජා කරලා නැහැ. ඉතින් දැන් ඔය ආමුදුර බණකට කියනකොට කියනවා මේ පානාතිපාතේ කරන්න හොඳ නැහැ අපාය යනවා කියලා. මෙයාට පේන්නේ මොකද්ද? අටපිරිකරේ. ඒක දිහා බලනවා වටපිට. මේ ඉන්න මිනිස්සු ඔක්කොම දුප්පත් මිනිස්සු. කාලංගුවත් අටපිරිකරක් නෑ. කණ්ඩවත් නැති මිනිස්සු ඉන්නවා. එතකොට මේ මට විතරයි අටපිරිකරක් පූජා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද මම කුකුල් පට්ටිය දාගත්තා හින්දා. එතකොට මම මේ පන්සලට ඇවිල්ලා බහිනකොට අනේ මිනිස්සු මුදලාලි මහත්තයා කියලා මේ බොහොම hina වෙලා කටපුරා hina වෙලා බෙන්ස් කාර් එකේ දොරත් ඇරලා දෙනවා. එතකොට මම ඉස්සර කණ්ඩ නැතුව මැරෙන්න ගියා. අද මම දොස්තර මහත්තයා මගේ ගෙදෙට්ටත් එනවා. මගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. දැන් ඉතින් මෙයා මේ මාන වෙලා තියෙන්නේ මොකටද? මේ ආනාතිපාත කරනවා කියලා නේද? දුස්සීල භාවය කියන එකට නේද මෙයාගේ මේ මාන වෙලා තියෙන්නේ. ඒකනේ මේ පෙන්වන්නේ. ඒ සංස්කාර කරන මේකටම තමයි අතිමාන වෙලා තියෙන්නේ. එතකොට ඉතින් ওই කුකුල් පට්ටියට ඕක දාලා ඊළඟට ඕගොල්ලෝ දාලා බලන්න ඕක අතින් Tamanටම නේද? අපිත් යනවා කාර් එකේ නැගිලා ගිහිල්ලා ටයි කෝඩ් දාලා බහිනවා. බෑලා ඉවරලා ඉතින් දැන් අපි යන්නේ මොකක් කියලාද? අපි ඉංජිනේරුවා දොස්තර කියලා. මේ යන්නේ අදත්තා දානෙට. දුස්සීල භාවයට තමයි අපේ මාන කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපි බලන්න මේකේ මුලින් ඉඳන් බැලුවොත් දැන් මුලින්ම ආවේ මොකද්ද? අර අවිජ්ජා මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම නේද? ඉතින් දැන් අන්න අර කැකිරි මාළුව හරි කාපේක ඔන්න ඕක ගියා මේ විඥාණයට නේද? එතකොට ඒකේ දැන් අන්න පෙරාගයක් ඒකේ තියෙනවා. දැන් ඉතින් ඊට පස්සේ උනේ මොකද්ද? මේ පෙරාගයයි මේ දැන් පෙරාගයයි දැන් තීනාගයයි. දැන් කැකිරි මාළුවක් කනකොට තීනාගේ මනෝ සංචිත්තනාවෙන් එන එකයි පෙරාගය. සංසදලා බැලුවා විඥාන ධාරාව ගැලුවා නම් නිට්ටයයි. ඒතර අපි පටන් ගත්තේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානේ පැවති. මේක තමයි මේ රිවර්ස් වෙලා ඉන්නේ. ඉතින් ඒක ආව ක්‍රෝධයට නේද? දැන් ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ක්‍රෝධයෙන් අපි ආව මක්කයට. ඒක තුලක් තියෙනවා නිට්ටය කතාව. ඊට පස්සේ මොනේ මොකද්ද? ඊළඟට ওই දෙක අතරේ ඕගලන්ට පේනවා අර සංස්කාර වල විසමතාවයේ අවුපසන්න චිත්තය. ඒකෙන් උපනාහෙන් පලාසය. එතකොට ඒ ට්‍රයැන්ගල් එකේ කතාවත් යනවා. දැන් මක්කෙන් ආව ඊර්ෂ්‍යාවට. දැන් එතකොට අර මුල තිබිච්ච නිත්‍යභාවය අර ධාරාව ගැලීමෙන් ඇතිවෙච්ච නිත්‍යභාවය දැන් මක්කේ ඉඳන් ඊර්ෂ්‍යාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ පැත්තටම තමයි ධාරාව ගලන්නේ කියලා හිතලානේ මක්කේ ආවේ නේද? එතකොට ඉතින් දැන් ඊළඟට ඕගලන්ට පේනවා මේ අතර වාරේ අර පලාසෙන් මච්චරිය කියන එක ඒක ඇති වෙනවා. ඊළඟට දැන් ඉතින් මේ ඊර්ෂ්‍යාවේ මායාවේ මිච්ඡා දිට්ඨිය. එතකොට එහෙනම් මේ 7 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා අපි පටන් ගත්තේ මොකෙන්ද? මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අභිජ්ජා. ඒක රිවර්ස් වෙලා තමයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ආපහු මිච්ඡා දිට්ඨියට. ඉතින් ওই දෙක අතර වාරේ වෙලා තියෙන්නේ මොකක්ද? තමන්ව දුස්සීල භාවයට පත් කරගත්තා කියන එක තමයි. කුකුල් පට්ටියක් දාගත්තා කියන එක නේද? එතකොට ඉතින් දැන් තමන්ගේ තේරුම් ගත්තා නම් මම මේ මිච්ඡාදිට්ඨියට ආවා. දැන් ඉතින් මේ මිච්ඡාදිට්ඨිය වැඩි අරකටත් වැඩිය නේද? දැන් එයා කියන්නේ කුකුල්ලු මරාගෙන ඉන්න එක, හරක් මරාගෙන ඉන්න එක ඒක තමයි හොඳ කියන එක. පේනවද? එන්න වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව. මිච්ඡාදිට්ඨිය නම් මිච්ඡාදිට්ඨියට මාව මේ අතරේ මම කුකුල් පට්ටියක් දාගත්තා කියන එක තමයි තියෙන්නේ කියන්නේ. එතකොට ඊළඟට දැන් අපි හිටියේ 9 වෙනි ස්ලයිඩ් එකේ. ඉතින් 9 වෙනි ස්ලයිඩ් එකේ මේ දක්වාම අතිමානීට උඩ කොටස ඒ පළවෙනි භාවනාවට වැටෙනවා. ඊළඟට අතිමානී කියන එක පෙන්වනවා. එතකොට අපි
තෝරගත්ත සංස්කාරයට තමයි අතිමානෙ වෙන්නේ. අර කුකුල් පට්ටිය දාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒත දැන් හිතන්නකෝ තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අනේ මට නම් කණ්ඩාවත් නැහැ කියලා තාම නේද? ඉතින් මෙයා කියන්නේ මොකද්ද? ඔයා ගිහිල්ලා අර පට්ටිය දාගන්න. කුකුළු දාගන්න එපා මොකද මට පාඩු වෙන්නේ නේද? ඒ කියන්නේ සත්තු මරනවා කියන එකම තමයි දැන් අනුමත කරන්නේ. මොකද දැන් එයාගේ මිච්ඡා දිට්ඨිය වැඩි වෙලා තියෙන්නේ. එතකොට අතිමානිය වගේ තම්බියා සාරම්භය ඇති වෙනවා. අතිමානිය මිච්ඡා දිට්ඨිය සහ දුස්සීලභාවය සමග සම්බන්ධයි. ඒ අතිමානයට මිච්ඡා දිට්ඨිය හේතු වෙනවා. දුස්සීලභාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඕක අපිට පේනවා මේ ඊළඟ ස්ලයිඩ් එකේ 7 වෙනි ස්ලයිඩ් එකේ තිබුණා. දැන් මෙතන මේ දුස්සීලභාවය තියෙනවානේ. පේනවද මේ අතිමානයට මේ ප්‍රත්‍ය ඉන්නේ දකුණින්. ඒ දුස්සීලභාවය කියන එක. එතකොට මෙතන ඒකට මිච්ඡා දිට්ඨිය තමයි හේතුව හැටියට තියෙන්නේ. එතකොට මිච්ඡා දිට්ඨිය මෙතන උඩ ලකුණු කරලා තියෙන්නේ. ඒක තමයි හේතුව. එතකොට ඊළඟට පෙන්වනවා තම්බේ කියන එක. ඒ තම්බේ මගින් සාරාම්භය එළවනවා. පළවා හරිනවා. මේම සංස්කාරය මගේයි කියලා දැඩි කොට ගන්නවා. විඥානයේ යම්කිසි තද බවක් තියනවද? මේක තම්බේ නම් වෙන්නේ. මතකද අපි ඉගෙන ගත්තා මෙන්ටල් රිජිඩිටි කියලා නේද? අර ගෙවල් දොරවල් එහෙම රණ්ඩු සරවල් වෙන්නේ කියලා කිව්වේ නේද? එතකොට අර ඒක දැන් මේ දැඩිස අරගෙන තියෙනවා. මෙන්න මේ සංස්කාරයේ ඒ මගේ කියන එක අරගෙන තියෙනවා. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ තම්බේට ප්‍රත්‍ය මේ ඩයග්‍රෑම් එකේ ඒක ඉන්නේ දකුණේ. මතක තියාගන්න ලේසි. දකුණෙන් තමයි ප්‍රත්‍යය. එතකොට මේකේ තම්බේට හේතුව මෙතන මේ තියෙනා වූ මේ අවපසන්න චිත්තය. ඒක ඉන්නේ වම් පැත්තේ. එතකොට හේතුව වෙන්නේ සංස්කාරවල අසමානතාවය. ඒක තමයි අවපසන්න චිත්තය. ඊළඟට පෙන්නනවා මේ සාරම්භය කියන එක. සාරම්භය මගින් තම්බේ නිසා ඇතිවුණු ප්‍රතිඵලය විමසනවා. ඒ සඳහා රූපේ යම්කිසි වෙනසක් කළ යුතුද? ඒ පසුපස විඥානි දුවන යොමු කරනවා. මේක ගැළවීමක් නැහැ. කුමක් නිසාද? සාරම්භය අධික වීමට තම්බේ හේතුයි. මිච්ඡා දිට්ඨිය කියන එක ඒක ප්‍රත්‍ය වෙනවා. එතකොට දැන් ඒ කියන්නේ මේ සාරම්භයට මෙතන ඕගලන්ට පේනවා ඒ තම්බේ තමයි මේ පැත්තෙන් තමයි හේතු වෙන්නේ. පේනවද? තම්බේට හේතු ආවෙත් අවසන් චිත්තේන්නේ. ඒකම තමයි මෙතන සාරම්භය දක්වා ඉන්නේ හේතු වශයෙන්. එතකොට මේකට ප්‍රත්‍ය සාධාරණ කාරණේට තියෙන්නේ අර උඩ තියෙන මිච්ඡා දිට්ඨිය. තමයි ඒකේ සාධාරණ කාරණය. ඉතින් දැන් මේ අවස්ථාවේදී දැන් හිතන්නකෝ බලන්න. දැන් අර තම්බේදී අපි කිව්වනේ යම්කිසි සංස්කාරයක් මගේ කියලා දැඩි ලෙස අල්ලගත්තා කියලා. ඒ කියන්නේ දැන් කුකුල් පට්ටි දාගත්ත එක්කෙන කුකුළු මරණ එක නේද? දැන් ඉතින් හිතන්නකෝ ඔය කුකුල් මනුස්සය ඉතින් කුකුල් පැටව ගන්න එපායි. ඉතින් කුකුල් පැටව ගන්න වෙන තැනකට ගියාම ඉතින් එයා ඒ කුකුල් පැටි වර්ගයක් අරගෙන එළියට එනකොට තව මුදලාලි කෙනෙක් එයා දන්නේ කෙනෙක්. එයා අරගෙන ඉනවා වෙන જાති කුකුල් පැටවට. මෙයාන මොකද ඔයා ඌව ගන්නෙ? ඉතින් අර මිනිස්සයා ඔබ දිහා බලාගෙන ඉඳන් කියනවා ඔයා ඔය ගන්න જાතියට මාස 6ක් කන්න දෙන්න එපායි. මං එහෙම නෙමෙයි. මම මේගොල්ලන්ට මාස 3ේ කන්න දෙන්නේ. පේනවද? දැන් ඒකට ෆික්ස් කරලා තියෙන්නේ සත්තු මරනවා කුකුළු මරනවා කියන සංස්කාරය ෆික්ස් කරලා තියෙන්නේ. ඒකද? පේනවද මේ තම්බේන් සාරම්භය එළෙව්වා. මේක තමයි මේ කරන්න ඕනි තියෙන එක. දැන් ඉතින් මෙයාට තියෙන්නේ මොකද්ද? සාරම්භයට තියෙන්නේ දැන් ඉතින් මේකේ වෙනස. මොනවද? මාස 3ක් කන්න දෙන එකද 6ක් කන්න දෙන එකද? අර රූපේ යම්කිසි වෙනසක් කිරීම කියන එක තමයි එතන තියෙන්නේ. වර්ගේ මාරු කරන්නයි තියෙන්නේ නේද? ඉතින් මේක නිසා දැන් Tamanට පේනවා මේ ගැළවීමක් නැහැ. කම්පිටිෂන් එක නේද? ඒක බොහොම සැරට යනවානේ. ඉතින් මේ විදිහට අශ්‍රද්ධාව නිසා අපි සංසාරේ සැරිසරනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි යමු 11 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 11 වෙනි ස්ලයිඩ් එකේ මදේ කියන එක පෙන්නනවා. ඉතින් අපි දන්නවා මදේ ಜಾති මදේ නේද? නිරෝගී මදේ. ඉතින් ලාභේ ගරු කිරීම ආදී දේවල් නිසා මදේ ඇති වෙනවායි කියලා. එතකොට දැන් බලන්න මේ මදේ රාතන් වාසයේ කියනවනේ ඒක ලකුණු කරන්න ඕනේ. මේ සාතියේ තියෙන තැනම තමයි. මේ මදයට හේතුව වෙන්නේ මච්චරිය. මතකද අපි පෙන්වුවා අර සාතේයට මෙතන මේ වම් පැත්තෙන් ප්‍රත්‍ය වෙනවායි කියලා නේ. දකුණු පැත්තෙන් හේතු වෙනවා කියලා. දැන් මේක අනිත් පැත්තට යනවා. මදයට හේතුව මච්චරිය. එතකොට මදයට ප්‍රත්‍ය වෙන්නේ දුස්සීල භාවය. අර වමයි දකුණයි මාරු වෙනවා එතෙන්දී.
එතකොට ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. මදයට ප්‍රත්‍ය දුස්සීලභාවයේ හේතුව මච්චරියයි කියන්නේ. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 12 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ ලකුණු කරලා තියෙනවා මේ මානිය කියන එක. ඒ මානිය මිච්ඡා දිට්ඨිය තියෙන තැන තමයි ලකුණු කරන්නේ. ලකුණු කරගන්න වටිනවා නේද? ඇයි ඒ? දැන් කුකුල් පට්ටියේ දාගෙන දැන් ඉතින් ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ කිව්වයි කියලා නෑ යා. ඒ මිච්ඡා දිට්ඨියෙන් දැන් මිච්ඡා දිට්ඨියටම ඇවිල්ලා ඒකට ඕනේ මාන වෙලා ඉන්නේ නේද? දුස්සීලභාවයක් තමන් ඒක කරගන්නනේ. එතකොට දැන් ඉතින් මේකේ මානිය ඇතිවීමට ප්‍රත්‍ය මෙතන මායාව කියන එක තියෙනවා. එතකොට මානිය ඇතිවීමට ප්‍රත්‍ය මායාව තුළ දුස්සීලභාවය අඩංගුයි. අන්න ඒක නිසා තමයි ඒක සාධාරණ කාරණිය වෙලා තියෙන්නේ. කුකුල් පට්ටිය දාගත්තා කියන එක. මානිය ඇතිවීමට හේතුව ඊර්ෂ්‍යාව. ඉතින් යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අරූප ධානය සමාපත්තිලාභය ඒක පවතිනකොට එයා ඊර්ෂ්‍යා කරන්නේ නැහනේ. මතක දාකා සංඥායට යන්නේ නේද? අර ඊර්ෂ්‍යාව ඇතිනේ මක්කෙන් කියලා දැනගෙන පහ කළා නියන්නේ. ඒක නිසා ඒක අසාධාරණ කාරණේ වෙනවා. දැන් එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 13 වෙනි ස්ලයිඩ් එකට. මේක පෙන්නනවා මේ ප්‍රමාදය කියන එක. ප්‍රමාදය කියලා කියන්නේ මොකක්ද? ප්‍රමාද විහාරී සූත්‍රයේ සිහි කළොත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි චක්කු ඉන්ද්‍රියාගේ සංවරයක් නැතුව වාසය කරන්නාගේ සිත චක්කු විඥානින් දතිත රූපයන් කෙරෙහි ක්ලේශයන්ගෙන් තෙත් වෙනවා. ඒ ක්ලේශයන්ගෙන් තෙත් වූ සිත් ඇත්තෝගේ ප්‍රමෝදය නොවේ. ප්‍රමෝදය නැති කල්ලි ප්‍රීතිය නොවේ. ප්‍රීතිය නැති කල්ලි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්ලි දුකේ වාසය කරයි. දුක ඇත්තෝගේ සිත එකඟ නොවේ. එකඟ නොවූ සිත් ඇති කල්ලි ධර්මය පහළ නොවේ. ධර්මයන්ගෙන් පහළ නොවීමෙන් ප්‍රමාදයේ වාසය කරන්නේ යන සංඛ්‍යාවට ඒ ගණයට වැටෙනවා. දැන් මතකද අපි ඕක පැහැදිලි කළා. ඒ කියන්නේ මේ ඕගලන්ට කවුරු හරි ආරාධනා කරනවා. ඒගොල්ලන්ගේ ගෙදර පාටි එකක් තියෙනවා එන්නේ කියලා. ඒ පාර ඕගොල්ලෝ හොඳට ඇඳ පැළඳගෙන යනවා. ගියාට පස්සේ පේනවා මේගොල්ලන්ගේ ලොකු ගෙයක් තියෙනවා. හොඳ කාර් එකක් තියෙනවා. හොඳ පුටු සෙට් එකක් තියෙනවා නේද? ඉතින් මේවා දකින්න. ඉතින් දැකලා ඉවරලා දැන් ඉතින් ඇහැ තෙත් වුණා. ඒ පාරේ ඉතින් දැන් ඔන්න ගෙදර එනවා. ගෙදර එනකොට මූණත් නාලු කරගෙන ඉන්නේ. ඉතින් ගෙදර ආය අහනවා මොකද කන්න හම්බුන්නේ නැද්ද කියලා. කන්න නම් හම්බෙලා දැන් ඇහැ තෙත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සුපර් මාකට් එකට යනවා ලුණු ටිකක් ගන්න කියලා. ඉතින් ඔන්න ඔය ෂොප් එකේ ඉල්ලලා තිනවා ගවුමක්. ඉතින් මේක බැලුවා. හොඳ ලස්සන ගවුම කියලා. අතපත ගාලා බලනකොට ලේබල් එක පේනවා. ලේබල් එකේ තියෙනවා ගාණ වැඩි. ඒ පාරේ ඉතින් කල්පනා කරනවා මේ බොක්සින් ඩේ එකේ හරි මේක සේල් දැම්මහම අඩු කරාම ගන්නවයි කියලා නේද? දැන් ඉතින් ගෙදර එනකොට මූණ නාලු කරගෙන එනවා. ගෙදර ආයනවා මොකද කියලා. ලුණු හම්බුන්නේ නැද්ද? ලුණුන් හම්බ වෙලා ඇහැ තෙත් වෙලා. එතකොට එහෙම වුණායින් පස්සේ ඉතින් මේ ප්‍රමෝදයක් නැහැ පුද්ගලයාට. නාලු කරගෙන ඉන්නේ නේද? දැන් ප්‍රීතියක් නැහැ, පස්සද්ධියක් නැහැ. ඉතින් එහෙම නැත්නම් ඉතින් දුකසේ වාසය කරනවා කියන එක පෙන්වනවා. එතකොට ඉතින් එහෙනම් ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දුක්ඛේ සමුදය අස්තංගමේ දැකලා දුක නැති කිරීමට පමා නොවීම තමයි ප්‍රඥාව කියන්නේ. මේ අදහසට විරුද්ධ අදහස තමයි ප්‍රමාදය වෙන්නේ. දැන් ඉතින් ඔයගලන්ට පේනවා මේකේ මේ අපි ලකුණු කරලා තිනවා මේ මානයයි මදයයි ප්‍රමාදයයි එක ලයින් එකට පෙළ ගැසෙන අවස්ථාවක් පෙන්වලා දීලා තියෙනවා. ඔක ඉතින් ත්‍රිකෝණයක් වගේ වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි මිච්ඡා දිට්ඨිය කියන එක අපි නිත්‍යභාවයේ ලෙස කල්පනා කරන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? අර පෙරාගයයි පසුවාගයයි සසඳලා බැලුවා විඥාන ධාරාව ගැලුවා නම් නිට්ටයයි. එතකොට ඒකනේ අපි ආවේ ක්‍රෝධයට නේද? ඒක ආවේ මක්කේට. කොහොම ඇවිල්ලා අන්තිමට ඇවිල්ලා තියෙනවා ඊර්ෂාවටත් ඇවිල්ලා මිච්ඡා දිට්ඨියට මායාව හරහා ආවා. එතකොට ඒක නිට්ටයභාවය කියලා කල්පනා කරන්න. එතකොට සාතේය කියන එක අත්භාවයේ ලෙස කල්පනා කරන්න ඕනේ. ඒ ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ඉතින් එතන අපි ගත්තන්නේ මේ අර ටින් එකේ කතාව එහෙම නේද? ලාභයි කියලා එහෙම අරගත්තා මගේ කියලා අරගෙනනේ. එතකොට එහෙනම් සාතේය අත්භාවය කියලා. එහෙනම් ප්‍රමාදී කියලා කියන්නේ දුක්ඛභාවය කියලා කල්පනා කරන්න ඕනේ. එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන මේ නිට්ටයභාවය අත්භාවය දැන් තියෙන්නේ දුක්ඛභාවය කියන්නේ. ඉතින් අනිත් අතට පේනවා මේ නිට්ටයභාවය කියන එක අර වේදනාවේ විපරිණාමය නිසා හටගත් දෙයක් නේද? ඒ කියන්නේ විපරිණාම දුක්ඛතාවය. මේක ට්‍රයැන්ගල් එක හැදුනේ ඒ විදිහට නේද? තමන්ගේ අර පදුට්ට බන සංකප්පයත් එක්ක ආවා.
එතකොට අත්භාවය කියන එක මේ සංස්කාරවල වෙනස නිසා හටගත් එකක්. පර්පල් ට්‍රයැන්ගල් එකේ තියෙන එක නේද? අවපසන්න චිත්තය ඒකෙන් තමයි මේක ඇති වුනේ. එතකොට එහෙමනම් ඉතින් මේ දුක්ඛ භාවය කියන එක ඔයගලන්ට පේනවා. ඉතින් මෙතන මේ අත්භාවයේ තියෙන සංස්කාරවල වෙනස. එහෙමනම් අපිට පේනවා මෙතනින් ඇති වෙනවා විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. ඉතින් මෙතන දුක්ඛ දුක්ඛතා කියන එක නේ. මේ විදිහට පේනවා. ඉතින් ඕක පෙන්වන්නේ මොකද්ද? දැන් අපි හිතමු මේ උල්පතකින් ඔන්න ද පිරිසුදුට වතුර බින්දු පොළවෙන් එනවා. ඉතින් ඔයක ඔයගලන්ට පේනවා ඉතින් අවුව නිසා ඔක බේලිලා යන්න පුළුවන්. ඒතකොට තව උල්පතකින් ඔන්න ඔය වගේ වතුර ටිකක් ඇවිල්ලා මේකට එක්කහ වුණොත් දැන් ඉතින් මේක ගලනවා. ඉතින් ගලනකොට වෙන්නේ මොකද්ද? එන්නේ උල්පත් එකතු වෙලා අන්තිමට මේක ටිකක් අර රොඩු මඩත් එක්ක ගලවගෙනයි දැන් යන්නේ නේ. දැන් ඉතින් ඔක ගඟක් වාගේ වෙලා. ඒ පාර එක්කෙනෙක් මෙන්න මේ කඩුවක් අරගෙන මේක කපනවා, මේක දෙබා කරනවා කියලා. දෙබා වෙන්නේ නැහැ නේ. මොකද මේක කැපෙනවා වගේ පේනවා. ඒ වුණාට අනිත් එක ඇවිල්ලා ආපහු එක්කහුව වෙනවා. ඉතින් ওই කඩුවෙන් කපනවා කියුවේ මොකද්ද? මරණය නේද? මේ විඥාන ධාරාව ගැන අපි මේ කියන්නේ ගලාගෙන යනවායි කියලා. එතකොට ඉතින් මේ දීපාරේ රොඩු මඩ ඒ ඩයි ඔක්කොම එනවා. දුස්සීලභාවයේ තියෙනවා. ඉතින් නැවතත් උත්පත්තියක් ඇතිනම් තව තවත් මොකද වෙන්නේ? අර රොඩු මඩ එකතු වෙනවා කියන එක. දැන් අපි පෙන්නවා අපේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අවිජ්ජා කියලා පටන් ගත්තා. ඉතින් ඔය අතරේ අපි කරේ මොකද්ද? මිච්ඡාදිට්ඨිය අතරමැද්දේ දුස්සීලභාවය. දැන් ඉතින් අපි කරපු දුස්සීලභාවයේ පාණාතිපාත දත්තා දාන. දැන් ඉතින් පාණාතිපාතය කරගෙන හිටියා කියන්නකො නේද? දැන් ඉතින් ඒක මිච්ඡාදිට්ඨියට දැන් එකතු වෙලා. මෙහෙම කරගෙන තමයි ජීවත් වෙන්න ඕනි කියන කතාව තියෙනවා. ඉතින් ඒ විදිහට හිතන්න අනිත් කාරණාව අදත්තා දාන්නේ. මෙහෙම තමයි අපි ජීවත් වෙන්නේ. රස්සාවක් කරගෙන ආදී වශයෙන්. ඉතින් දැන් ඉතින් ඕක ඔයගලන්ට පේනවා. දැන් ඔයගොල්ලෝ තාම මේ නියුක්ලියර් බෝම්බයකින් එහෙම මැරලා නැහනේ. ඉතින් මලා නම් එහෙම අන්න ඒකටත් අපි පුරුදු වෙනවා. පේනවද? ඕන තරම් රොඩු මඩ වලට පුරුදු වෙනවා. දැන් මිනිස්සු දැනගෙන හිටියේ නැහනේ මේ තමන්ගේ ශරීරයේ බෝම්බ වැඳගෙන තමුණු මැරලා අනිත් අයත් වරා ගන්නවා කියලා නේද? දැන් ඉතින් මේ ලංකාවේ මොක පෙන්නලා දුන්නානේ ලෝකෙට නේද? ඉතින් දැන් ඉන්නේ දැන් ඕගොල්ලෝ ඒවටත් පුරුදු වුණානේ. බෝම්බ ගහගෙන පැන්නා වුණත් අපි ජීවත් වෙලා ඉන්නවා. පේනවද? ඉන්න කරප්ට් වෙනවා කියන එක Tamanට තේරෙනවා. එන්න දුස්සීලභාවය. මේක තමයි මේක ප්‍රමාද වෙනවා කියන්නේ. එතකොට එන දැන් අපි පින්නවා පළවෙනි භාවනාව ඕගලන්ට මොකද්ද කියලා ඒ 9 වෙනි ස්ලයිඩ් එක දක්වා දැන් ඉතින් 9 වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් දැන් 13 දක්වා ඒ අන්තිම භාවනාව කියන එක ඕගලන්ට කරන්න පුළුවන්. ඉතින් Tamanට හොඳට බැලුවා නම් පේනවා ඉන්න Taman කරප්ට් වෙනවා කියන එක තමයි මේකේ තියෙන්නේ කියන එක නේද? රොඩු මඩ වලටත් පුරුදු වෙන්න. එතකොට නැවතත් පොඩ්ඩක් මතක් කරනවා නම් කොහොමද අපි මේ භාවනාව කරන්නේ? දැන් මෙතන මේකේ ඕගලන්ට පේනවා ඉස්සෙල්ලා මේකේ පතයක් තියෙන්නේ නේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සූත්‍රයක තියෙන පතේ අල්ලගත්තොත් හරි වටිනවා. එතකොට මේ අවිජ්ජා අන්න බුදුහාමුදුරු පෙන්වනවා මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අවිජ්ජා. එතකොට දැන් ඔය ඒ සංඥාව දෙන අගය ඕක යනවා විඥාණයට නේද? ඇඟිලි දික් කරාම යන්නේ විඥාණයට නේ. දැන් එතකොට ඊළඟ එකේදී පෙන්නනවා ඒ විඥානී තීන අගය පෙර අගයයි දැන් අගයයි අපි සසදනවා. පොඩි කාලේ කාපු ගැකිරි මාළුවයි දැන් කන එකයි නේද? සසදලා බලලා විඥාන ධාරාව ගැලුවා නම් නිට්ටයයි කියන එකේම. අන්න ඒකෙන් පදුට්ටමන සංකප්පය. ඉතින් ඒක දික් කරාම ඔන්න එනවා ක්‍රෝධයට නේද? මේ පතේ අල්ලගන්න. එතකොට ක්‍රෝධයට ආවට පස්සේ ක්‍රෝධයෙන් අපි එනවා මක්ඛිය කියන එකට. ওই දෙක අතර වාරේ තවත් එකක් සිද්ධ වෙනවා. මේ සංස්කාර වල විසමතාවය නිසා අවපසන්න චිත්තය ඒකෙන් උපනාහය. ඒතර උපනාහය වල තියෙනවා සංස්කාර වල විසමතාවය. ඒකනේ අර ලේබල් කරන්නේ. ඒ පාර උපනාහයෙන් පලාසය. එතනක් තියෙනවා සංස්කාර වල විසමතාවය. ඊට පස්සේ දැන් ආපහු ඊළඟට අපිට පේනවා මේ පලාසයෙන් අපිට ඇති වෙනවා එක පැත්තකින් මච්චරියට යනවා. මෙතන මේ අපි ආපු පතේ පේනද අපි දැන් අගයන් දෙක සසඳුවා නිට්ටයයි කියලා ගත්තා. ඒකෙන් ක්‍රෝධයට ආව. ක්‍රෝධයෙන් අපි ආව මක්කයට. මක්කෙන් එනවා ඊර්ෂ්‍යාව කියන එකට. ඊළඟට දැන් මෙතන අනිත් පතේ
මේ පලාසේ ඉඳන් අපි මච්චරියට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් මෙහෙම ගිහිල්ලා මොකද්ද උනේ? දැන් ඊර්ෂ්‍යාවේ මායාවේ මිච්ඡා දිට්ඨිය. එතකොට 9 වෙනි ස්ලයිඩ් එකට යනකොට අපිට පේනවා අපි කරගෙන තියෙන්නේ මොකද්ද? අපි මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අවිජ්ජා. එතනින් පටන් ගත්තා. දැන් ඇවිල්ලා තියෙන්නේ මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨිය තමයි. ওই දෙක අතර වාරේ අපි මොකද්ද කරගත්තේ? තමන්ව දුස්සීල භාවයකට පත් කරා කියන එකයි තියෙන්නේ නේද? එතකොට ඒක හොඳට කල්පනා කරලා බලන්න. එතකොට ඊට පස්සේ ඊතුරු කොටස අපි බලාගෙන යනවා. ඉතින් මේ අතිමානේ ඒ අතිමානට ප්‍රත්‍ය කියන එක එහෙම ඇති වෙන්නේ මෙතන මේ දුස්සීල භාවයෙන්. එතකොට තම්බේට ප්‍රත්‍ය මෙතන මේ අතිමානියෙන් ඇති වෙනවා. එතකොට ඊළඟට අතිමානිය ඇති වෙන්නේ මේකට මේ අතිමානයට ප්‍රත්‍ය වෙනවා මිච්ඡා දිට්ඨි තම්බේට මේ හේතුව වෙනවා මේ පැත්තේ තියෙන අවුපසන්න චිත්තය නේද? මෙතන මේ ට්‍රයැන්ගල් එකේ මතක තියාගන්න පුළුවන්. මේ දකුණු පැත්තේ ප්‍රත්‍ය වෙනවා. මේ පැත්ත හේතුව වෙනවා. මෙතන පොඩි ට්‍රයැන්ගල් එකේ. එතකොට ඉතින් ඒක දැන් අපි 9 වෙනි ස්ලයිඩ් එක දක්වා පළවෙනි භාවනාව කිව්වා. දෙවෙනි භාවනාව ඉතින් මෙතන අතිමානී කතාව අපි දැන් පෙන්නුවා. දුස්සීල භාවයෙන් නිසා මෙතන ප්‍රත්‍ය ඇති වුණා. ඉතින් ඊට පස්සේ අන්න අපිට ඇති වුණා තම්බය. ඊට පස්සේ සාරම්භය නේද? එතකොට ඉතින් සාරම්භයට හේතුව හැටියට තියෙන්නේ මේ තම්බය. පේනවද? තම්බයට හේතුව උනේ අවපසන්න චිත්තය. එතකොට සාරම්භයට හේතුව තම්බය. එතකොට සාරම්භයට ප්‍රත්‍ය උඩ තියෙන මිච්ඡා දිට්ඨිය. ඉතින් දැන් පේනවද මේ ට්‍රයැන්ගල්ස් දෙක එකතු වෙන අවස්ථාවලුත් තියෙනවා නේ. එක පොයින්ට් එකට එන අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඊළඟට අපි පෙන්නුවා මදය, ඊළඟට මානය. අර ගෝල් පට්ටිය දාගත් එකටම තමයි ඉතින් මාන වෙලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය නේද? ඉතින් ඊට පස්සේ වෙනවා මානියයි මදයයි ප්‍රමාදයයි එලයින් වෙනවා. එතකොට මෙතන නිත්‍යභාවය මේකේ තියෙනවා මේ අත්භාවය මදේ තුල ප්‍රමාදයේ තියෙනවා. එතෙන්දී ඒ දුක්ඛභාවය කියන එක. ඉතින් අපි එන්න කරප්ට් වෙනවා කියන එක තමයි තමන්ට පේන්නේ. අර ප්‍රමාද විහාරී සූත්‍රයේ අර්ථයත් එක්ක හොඳට මෙනෙහි කළා බලන්න. හොඳයි ඒකයි කරන් තියෙන භාවනාව. එහෙමනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.